ආයිබෝන් දරුවනේ දෙවන වාරයේ පළවෙනි කොටසේ මා පොරොන්දු වූ ආකාරයට දෙවන වාරයේ දෙවන කොටස ඔබ වෙත සූදානම් කරලා තියෙනවා. එහෙමනම් අපි ඒක බලලා ඉඳිමු. 7 වන පාඩම සෞඛ්‍යවත් ජීවිතයකට නිවැරදි ආහාර පුරුදු ඇති කර ගනිමු. මෙම පාඩම හැදෑරීමෙන් සෞඛ්‍යවත් ආහාරයක අවශ්‍යතාව හා සෞඛ්‍යවත් ආහාර ගැනීම සඳහා සැලකිලිමත් විය යුතු අංග පිළිබඳවද පෝෂණ ගැටලු පිළිබඳවද ඔබගේ දැනුම දියුණු කරගත හැකි වේ. එහෙමනම් අපි බලමු මොකක්ද මේ සෞඛ්‍යවත් ආහාර වේලක් කියන්නේ කියලා. සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයෙන් අඩංගු වූ සෞඛ්‍ය ආරක්ෂිතව පිළියෙල කරගන්නා ආහාර වේලකි. එහෙමනම් සෞඛ්‍යවත් ආහාර වේලක් මගින් සිරුරට ඉටුවන කාර්යයන් මොනවද කියලා දැන් සාකච්ඡා කරලා බලමු. අංක 1 ශක්තිය ලැබීම. සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ මූලික වශයෙන් කාබෝහයිඩ්‍රේට් සහ මේද වලිනි. දෙවැනි කාරණය ශරීරය වර්ධනය වීම. ප්‍රෝටීන් සහිත ආහාර සිරුර වර්ධනය කරන අතර විටමින් හා ඛනිජ ලවණද සිරුර වර්ධනයට දායක වේ. අවසාන කාරණාව තමයි රෝගවලට ආරක්ෂාව ලබා දීම. විටමින් හා ඛනිජ ලවණ ප්‍රධාන වශයෙන් රෝගවලින් සිරුර ආරක්ෂා කිරීමට උපකාරී වේ. දරුවනි අප ලබා ගන්නා පෝෂක පදාර්ථ අනුව බලමු මොන වගේ වර්ගීකරණයක්ද අපිට කරන්න පුළුවන් කියලා. මුලින්ම පෝෂක පදාර්ථ බෙදෙන කොටස් දෙක තමයි මහා පෝෂක, ක්ෂුද්‍ර පෝෂක. මහා පෝෂක බෙදෙනවා තව කොටස් තුනකට: කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ. ක්ෂුද්‍ර පෝෂක බෙදෙනවා විටමින් හා ඛනිජ ලවණ වලට. මෙන්න මේ ආකාරයට තමයි පෝෂක පදාර්ථ වර්ගීකරණය කරන්න පුළුවන්. අපි එහෙමනම් බලමු ආහාර වර්ග බෙදිය හැකි කාණ්ඩ 6 මොනවද කියලා. ධාන්‍ය ආල වර්ග, එළවලු, පළතුරු, මස් මාළු බිත්තර හා පියලි වර්ග, කිරි සහ කිරි නිෂ්පාදන, තෙල් හා සීනි බහුල ආහාර. ආහාර කාණ්ඩවල අඩංගු පෝෂක පදාර්ථ වගේම එම පෝෂක පදාර්ථ වලින් සිදුවන කාර්යයන් මොනවද කියලා මේ වගුවෙන් අපට බලා ගන්න පුළුවන්. බත් පාන් නල වර්ග හා ධාන්‍ය වර්ග වලින් අපිට කාබෝහයිඩ්‍රේට් ලැබෙනවා. ඒ තුලින් අපිට ශරීරයට ශක්තිය ලබා ගන්න පුළුවන්. එළවලු වලින් විටමින්, ඛනිජ ලවණ, කාබෝහයිඩ්‍රේට් ලබා ගන්න පුළුවන්. ඒ තුලින් අපිට ශරීරයේ රෝග වලින් ආරක්ෂා කිරීමට වගේම ශක්තිය ලබා ගන්න පුළුවන්. පළතුරු වලින් අපිට විටමින්, ඛනිජ ලවණ ලැබෙනවා. ශරීරයේ රෝග වලින් ආරක්ෂා කිරීමට ඒක ඉමහත් වෙනවා. මස් මාළු, බිත්තර, පියලි වර්ග හා මාංශ භෝග වලින් අපිට ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ ලැබෙනවා. ශරීර වර්ධනයට වගේම රෝග වලින් ආරක්ෂා කිරීමට ඒක මනා පිටුවහලක් වෙනවා. එතකොට කිරි හා කිරි ආහාර වලින් ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ වගේම ලිපිඩ අපිට ලැබෙනවා. ඒකත් ශරීර වර්ධනයටත් රෝග වලින් ආරක්ෂාවටත් දායක වෙනවා. තෙල් සහ සීනි අධික ආහාර වලින් මේදේ වගේම කාබෝහයිඩ්‍රේට් ලැබෙනවා. ශරීරයට ශක්තිය ලබා ගැනීමට ඒකත් අපිට උදව් වෙනවා. සෞඛ්‍යවත් ආහාර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා අපි දැන් බලමු. පෝෂ්‍යදායී බව, විවිධත්වය, ප්‍රමාණාත්මක බව, ස්වාභාවික බව, නැවුම් බව, පිරිසිදු බව හා සෞඛ්‍ය ආරක්ෂිත බව. අපි එහෙමනම් එකින් එකට අරගෙන විශ්ලේෂණය කරලා බලමු මොනවද මේ කරුණු කියලා. පෝෂ්‍යදායී බව. ආහාරවල පෝෂ්‍යදායී බව තීරණය වන්නේ එහි ඇති පෝෂක පදාර්ථ වර්ග හා ඒවායේ ප්‍රමාණය මතය. ඔබ ගන්නා ආහාර ශරීරයට ලැබෙන පෝෂක පදාර්ථ ප්‍රමාණය විවිධ හේතුන් නිසා අඩු වැඩි විය හැකිය. විවිධත්වය. ආහාර වේලකට විවිධ ආහාර එකතු කිරීම හෝ
එකම ආහාරය විවිධ ආකාරයට සකස් කිරීම මගින් ආහාර විවිධත්වය ඇති කරගත හැකිය. උදාහරණ ලෙස විවිධ පාට සහිත විවිධ රස සහිත ආහාර එකතු කර ගැනීම, දිනපතා විවිධ වර්ණ වලින් යුත් එළවලු පළතුරු වර්ග 5ක් ගැනීම, ආහාර විවිධ ආකාරයට පිළියෙල කිරීම, ප්‍රමාණාත්මක බව. ආහාර ගත යුතු නියමිත ප්‍රමාණය එක් එක් අයගේ පෝෂණ තත්ත්වය, වයස, ගැහැණු පිරිමි බව, ක්‍රියාශීලී බව හා රෝගී තත්ත්වය යන කරුණු මත වෙනස් වේ. ගැළපෙන ආකාරයට ආහාර නොගැනීම නිසා පෝෂණ ගැටලු ඇතිවිය හැකිය. මිටි බව හෝ කෘෂ බවෙන් පෙළෙන අයෙකු වැඩිපුර ශක්ති ජනක ආහාර හා ප්‍රෝටීන් ලබා ගත යුතුවද, ස්ථූල භාවයෙන් පෙළෙන අයෙකු කාබෝහයිඩ්‍රේට් හා මේද අඩුවෙන් අඩංගු ආහාර ගත යුතුය. දිනකට අවශ්‍ය පෝෂක පදාර්ථ ප්‍රමාණය ලබා ගැනීම සඳහා ප්‍රධාන ආහාර වේල් 3 හා සුළු ආහාර වේල් 2ක් ගැනීම සුදුසු වේ. දිනක් තුල එළවලු හෝ පළතුරු පංගු 5ක් ආහාරයට එක් කර ගැනීමෙන් ක්ෂුද්‍ර පෝෂක බොහොමයක් ලබා ගත හැකිය. එක් එක් ආහාර කාණ්ඩයන්ගෙන් ගත යුතු ප්‍රමාණය නියමිත අනුපාතයට ගැනීමට ඔබට මෙම රූප සටහනින් අදහසක් ලබා ගත හැක. ස්වාභාවික බව. ස්වාභාවික ආහාර යනු අවම වශයෙන් සකස් කිරීමට භාජනය වූ හා රසායනික, වර්ණකාරක හෝ කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය එකතු නොකළ ආහාරයි. ස්වාභාවික ආහාර පෝෂණ ගුණයෙන් අතින් ඉහළය. ඒවා ස්වභාවික විටමින් පවතින අතර කෙඳි සහිත ගුණයෙන්ද යුක්ත වේ. සකස් කළ ආහාර සෞඛ්‍යයට හිතකර නොවේ. වෙළඳපොළේ විවිධ කෘත්‍රිම පාන වර්ග ඇත. ඒවා සෞඛ්‍යයට සුදුසු නොවේ. වතුර අපිට ඇති සුදුසුම ස්වභාවික පානයයි. ජලය සිරුරේ ක්‍රියාවලින් බොහොමයකට අත්‍යවශ්‍ය සංඝටකයකි. වැඩෙන වයසේ ඔබ දිනකට පිරිසිදු ජලය ලීටර් 1.52ක් අතර පානය කිරීම ඉතා වැදගත්ය. නැවුම් බව යනු අලුත් බවයි. නැවුම් එළවලු හා පළතුරු වල විටමින් හා ඛනිජ ලවණ බහුල ලෙස අඩංගු වේ. කල්ගත වීමත් සමග ආහාරයේ පැහැ, රසය, සුවඳ ආදී වෙනස් වන අතර එමගින් ආහාර රුචියද අඩු කරයි. ආහාර පරණ වීමේදී ඒවායේ ඇති විටමින් වැනි පෝෂක කොටස් විනාශ වේ. ඒ නිසා කල් යාමේදී ආහාරවල පෝෂ්‍යදායී බව අඩු වේ. පිරිසිදු බව. ආහාර නිෂ්පාදනයේදී, ගබඩා කිරීමේදී, ප්‍රවාහනයේදී, පිළියෙල කිරීමේදී හා පාරිභෝජනයේදී පිරිසිදුකම රැක ගැනීම ඉතා වැදගත් වේ. ආහාර නිෂ්පාදනයේදී කෘෂි රසායන ද්‍රව්‍ය හා රසායනික පෝරයේදීම අවම කළ යුතුය. ගබඩා කළ ආහාර ද්‍රව්‍ය, කැරපොත්තන් මීයන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත්ය. එසේ කළ යුතු වන්නේ එම සතුන් මගින් රෝගකාරක විස බීජ පැතිරිය හැකි නිසාය. ප්‍රවාහනයේදී නරක් නොවුණු ලෙස විස බීජ එකතු නොවන ලෙස සුරක්ෂිතව ආහාර අසුරා තබා ආහාර පිළියෙල කිරීම හා අනුභව කිරීමට පෙර අත් සබන් යොදා සේදීම අත්‍යවශ්‍යය. එළවලු හා පළතුරු ආහාරයට ගැනීමට පෙර හොඳින් සෝදා ගත යුතුය. සෞඛ්‍ය ආරක්ෂිත බව. සෞඛ්‍ය ආරක්ෂිත බව යනු ආහාර තෝරා ගැනීමේදී, සකස් කිරීමේදී හා පිළිගැන්වීමේදී නිසි ක්‍රමවේද භාවිතය මගින් ලෙඩ රෝග ඇතිවීම වළක්වා ගැනීමයි. එවිට පාරිභෝජනයට සුදුසු ආහාර ලැබේ. සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර තෝරා ගන්න ආකාරය අපිට මෙම වගුව පරිශීලනය කිරීමෙන් අවබෝධ කරගන්න පුළුවන්. එහෙමනම් අපි බලමු මොනවද මේ වගුවේ අපිට කියලා දීලා තියෙන කරුණු කියලා. එළවලු පළතුරු ඒ කාලයට සුලභ අලුත් එළවලු පළතුරු තෝරා ගැනීම ඉතා වැදගත්. මාළු අලුත් දීප්තිමත් ඇස් සහිත රතු රෝස පැහැ කරමල් ඇති මාළු තෝරා ගත යුතුයි. මස් දීප්තිමත් රතු රෝස වර්ණයෙන් යුත් මස් තෝරා ගත යුතුයි. ධාන්‍ය වර්ග දුර්වර්ණ වූ විකෘති හැඩති හෝ ගුල්ලන් සහිත ඇට
ගැනීමෙන් වැළකිය යුතුයි. පැකට් ටින් කළ ආහාර නියමිත ප්‍රමිතිය නිෂ්පාදන දිනය කල්ලිකුත් වීමේ දිනය අඩංගු ද්‍රව්‍ය ගැන විමසිලිමත් විය යුතු අතර තැළුණු පිම්බුණු හෝ පළුදු වුණු ටින් ගැනීමෙන් වැළකිය යුතුයි. වතුර බෝතල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි සහතිකය ඇත්තයි බැලීමද නියමිත ප්‍රමිතිය හා කල්ලිකුත් වීමේ දිනය ගැනද සැලකිලිමත් විය යුතු අතර මූඩිය සීල් තිබේදයි බැලිය යුතුයි. එහෙමනම් අපි බලමු සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර මොනවද කියලා. පළතුරු හෝ නැවුම් පළතුරු බීම, තැඹූ මඤ්ඤොක්කා හෝ බතල පොල් සමග, තැඹූ කඩල හෝ මුං ඇට, හැලප, සව්කැඳ, තලගුලි, රටකජු හෝ කජු, යෝගට් හෝ මුදෝපු කිරි, බඩ ඉරිඟු කරල්. ආහාරවල පෝෂණ ගුණය රැක ගැනීමට පැරණි සමාජයේ භාවිතා කරපු විවිධ උපක්‍රම මොනවද කියලා අපි දැන් බලමු. මිශ්‍ර ආහාර භාවිතය. හත්මාළු, මුං කිරිබත්, කලවම් මැල්ලුම්, සාම්බාරු, පොංගල්, බුරියානි. ආහාරවල අඩංගු පෝෂක පදාර්ථ ශරීරයට උරා ගැනීම පහසු වීම සඳහා වෙන ද්‍රව්‍ය මිශ්‍ර කිරීමට උදාහරණ විදිහට පලා මැල්ලුම් සහ වලට දෙහි උෂ උඹලකට එකතු කිරීම අපිට ගන්න පුළුවන්. ආහාර ද්‍රව්‍ය වගා කිරීමේදී පොහොර ලෙස ස්වභාවික පොහොර එකතු කිරීමත් ඉතා වැදගත්. සත්ව අපද්‍රව්‍ය, කොළරොඩු වගේ ඒවා. රසායනික හා කෘමිනාශක වෙනුවට ස්වභාවික උපක්‍රම යොදා ගැනීම, කොහොඹ ඇටවලින් ගන්නා යුෂ මිශ්‍ර වතුර කෘමිනාශක ලෙස භාවිතා කිරීමද, දාස් පිතියා මල් වැවීමද අපට සලකන්න පුළුවන්. පෝෂණ ගැටලු. ශරීරයට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ නියමිත ප්‍රමාණයට වඩා අඩු හෝ වැඩි වූ විට පෝෂණ ගැටලු ඇති වේ. මෙය කුපෝෂණය ලෙසද හඳුන්වයි. පෝෂණ ගැටලු නිසා ඇතිවන තත්ත්වයන් පහත සටහනින් අපට බලා ගන්න පුළුවන්. පෙර රූප රාමුවේ දිස්වුණු පෝෂණ ගැටලු සටහන අපි දැන් විශ්ලේෂණය කරලා බලමු. මන්ද පෝෂණය. මන්ද පෝෂණ තත්ත්වයක් ලෙස සැලකෙන්නේ මිටි බව, කෘෂ බව, බර අඩුවීම. මන්ද පෝෂණ තත්ත්වය ඇතිවීමට හේතු මහා පෝෂක වන කාබෝහයිඩ්‍රේට්, මේදය හා ප්‍රෝටීන් සිවුරුරට අවශ්‍ය ප්‍රමාණයෙන් නොලැබීම. මිටි බව යනු කුමක්ද? වයසට සරිලන උසක් නොමැතිවීම. කෘෂ බව යනු උසට සරිලන බරක් නොමැතිවීම. ශරීර ස්කන්ධ දර්ශකය මගින් මෙය අපට සොයා ගන්නට පුළුවන්. මන්ද පෝෂණය නිසා ඇතිවන ගැටලු මොනවද කියලා අපි බලමු. බෝවන රෝගවලට පහසුවෙන් ගොදුරු වීම, වර්ධනය අඩුවීම, පෞරුෂත්වය හීන වීම, ක්‍රීඩා හා ක්‍රියාකාරකම් වලට සහභාගී වීම අඩුවීම, මතක ශක්තිය අඩුවීම, අධ්‍යාපන කටයුතු වලට බාධා වීම. අධිපෝෂණය. අධිපෝෂණ තත්ත්වය ලෙස සැලකෙන්නේ අධිබර ස්ථූලතාවය. අධිපෝෂණ තත්ත්වය ඇතිවීමට හේතු මහා පෝෂක විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට් සහ මේදය සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා අධික ලෙස ගැනීමයි. අධිබර යනු තමාගේ උසට සරිලන ප්‍රමාණයට වඩා බර වැඩිවීමයි. මෙය ස්ථූලතාවය ඇතිවීමේ අවදානම් ඇති අවස්ථාවකි. ස්ථූලතාවය යනු තම උසට සරිලන ප්‍රමාණයට වඩා අධික ලෙස බර වැඩිවීමයි. අධිපෝෂණය නිසා වැළඳිය හැකි බෝනවන රෝග මොනවද කියලා අපි බලමු. දියවැඩියාව, හෘද රෝග, අධික රුධිර පීඩනය, අංශභාගය. අධිබර හා ස්ථූලතාවය වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග තමයි ව්‍යායාම කිරීම, පමණට වඩා පිටි හා තෙල් සහිත ආහාර, පැණි රස ආහාරද ගැනීමෙන් වැළකී සිටීම. පෝෂක උණතාවලින් ඇතිවන අහිතකර බලපෑම් සහ වළක්වා ගත හැකි ක්‍රම මෙම වගුව පරිශීලනයෙන් ඔබට අවබෝධ කරගත හැක. යකඩ උණතාවය. ඇතිවන අහිතකර බලපෑම තමයි රක්තහීනතාවය කියන රෝගී තත්ත්වය ඇතිවීම. රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීම. වළක්වා ගත හැකි ක්‍රම තමයි
යකඩ බහුල ආහාර වන මස් මාළු කරවල තද කොළ පැහැති පලා වර්ග ධාන්‍ය වර්ග ලබා ගැනීම. සිරුරට යකඩ උරා ගැනීමට පහසු කිරීමට දෙහි වැනි විටමින් C බහුල ආහාර එකතු කරගත යුතුයි. අයිඩින් ඌනතාවය. ශරීරයේ වර්ධනය බාල වීම, මතකය ඉගෙනීමට දුර්වල වීම, ගල ගණ්ඩ ඇතිවීම තමයි ඇතිවිය හැකි අහිතකර බලපෑම. වළක්වාගත හැකි ක්‍රම තමයි අයිඩින් මිශ්‍ර ලුණු භාවිතය. අයිඩින් මිශ්‍ර ලුණු ගබඩා කිරීමේදී අඳුරු පැහැති භාජනයක උණුසුම් නැති ස්ථානයක තැබිය යුතුයි. අයිඩින් මිශ්‍රිත ලුණු පිසීමෙන් පසු එකතු කර කිරීම වඩාත් සුදුසුයි. විටමින් A ඌනතාවය. ඇතිවිය හැකි අහිතකර බලපෑම තමයි සමේ රෝග ඇතිවීම, රෝගවලට ඔරොත්තු දීම අඩුවීම, තමස් අන්ධතාව, රාත්‍රී කාලයේදී ඇස් පිනීම දුර්වල වීම තමයි අපි තමස් අන්ධතාවය කියලා හඳුන්වන්නේ. වළක්වා ගත හැකි ක්‍රම තමයි විටමින් A බහුල ආහාර වන කහ, තැඹිලි හෝ තද කොළ පැහැති එළවලු පළතුරු ලබා ගැනීම. උදාහරණ විදියට කැරට්, වට්ටක්කා, තක්කාලි, අඹ, ගස් ලැබූ පලා වර්ග හා බිත්තර, කිරි, චීස්, මස් මාළු ආහාරයට ගැනීම. කැල්සියම් ඌනතාවය. අහිතකර බලපෑම තමයි අස්ථි හා දත් දුර්වල වීම. වළක්වා ගත හැකි වන්නේ කැල්සියම් බහුල ආහාර වන හාල් මැස්සන්, කුඩා මාළු, බිත්තර, කිරි හා කිරි ආහාර ලබා ගැනීමෙන්. සිංක් ඌනතාවය. අහිතකර බලපෑම තමයි ශරීර වර්ධනය බාල වීම, රෝගවලට ඔරොත්තු දීම අඩුවීම. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය අඩුවීම. වළක්වා ගත හැකි ක්‍රම තමයි සිංක් බහුල ආහාර වන බෝංචි, රටකචු, රතු පැහැති මස් වර්ග සහ මුහුදු ආහාර ලබා ගැනීම. දරුවනේ, දෙවන වාරයේ දෙවන කොටස මෙලෙස නිමා වෙනවා. තුන්වන කොටසින් යලිත් මුණ ගැහිීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ස්තුතියි.